අයිබෝවන් සඳුදා දවස අපි ඔබ මුණ ගැහෙන සුපුරුදු හිතවත්කමත් එක්ක අදත් අපි ඔබේ නිවසට මේ විදියට පැමිණෙනවා යාත්‍රා සමග. යාත්‍රා අදත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත් විශේෂ වූ මාතෘකාවක් සම්බන්ධව ආත්මාර්ථකාමීත්වය සහ පරාර්ථකාමී පිළිබඳව අපි කතා බහ කරන්නේ. මේ ගැන කතා කරනකොට නම් එහෙම නැත්නම් මාතෘකාව මතක් කරනකොටම ඔබට විවිධ සිතුවිලි එකතු වෙන්න පුළුවන්. යම් අත්දැකීම් මතක් වෙන්න පුළුවන්. යම් සිදුවීම් පිළිබඳව යම් සිහිපත් වීමක් වෙන්න පුළුවන්. මේ ආත්මාර්ථකාමී වීම පිළිබඳව කතා බහ කරනවා වගේම අනුන් ගැන හිතලා පරාර්ථකාමී වැඩ කටයුතු කරන බොහෝ දෙනෙක් පිළිබඳවත් අපිට නිරන්තරයෙන් මතකයට නැගෙනවා. මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරමින් වර්තමාන සමාජයට ගැළපෙන වටින කතා බහකට අද අපි සූදානම් වෙලා ඉන්නේ. තවමත් රූපවාහිනී යන්ත්‍රය ඉදිරියට ආවේ නැති ඔබේ පවුලේ අනිත් අයටත් කතා කරන්න බොහොම වටිනා මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. අද දවසේ අපේ මහා සංඝරත්නය වගේම විද්වත් මණ්ඩලයේ සහභාගීත්වයත් එක්ක මම ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව අදත් මුලින්ම පිළිගන්න සූදානම් වෙනවා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කළුගන්නා මුදලියත් දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකද යන අපේ හඳුන්වන්නේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබ වහන්සේ හැමදාමත් වගේ අපේ වැඩසටහනට දවසේදීත් ඒ සමගම අපි අද දවසේ ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව මැදිරියට මේ වැඩසටහනට ආරාධනා ලබා දුන්නා. කොරත්තට වෙස්සබු ගෞරවනීය අපේ හඳුන්වන වහන්සේ අවසරයි අපේ හැමදෙම බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබ වහන්සේට අපේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි අද දවසේ මේ විශේෂ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්නට අපේ වැඩසටහනටත් අලුත් නැති විශේෂයෙන්ම Tamanගේ සාහිත්‍ය දැනුම ඒ වගේම පරිශීලනය කරපු බොහෝ දේවල් වල තියෙන අත්දැකීම් සහ ඒ මතකයන් එක්ක හුඟක් දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න දෙකටන නිලකාදී වෙදගෙදර දේශීය පාරම්පරික වෛද්‍ය සිංහල භාෂා සාහිත්‍ය ආචාර්ය ප්‍රියන්ත ධර්මවංශ මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. එමුනම් ඒතුතුන අපි සූදානම් වෙනවා ඔබ වෙනුවෙන් සමාජය වෙනුවෙන් හැමදාමත් තිල්න කරන යාත්‍රා වැඩසටහනේ ආරම්භයේ මේ විදිහට ලබා ගන්න මම අපේ අඳුරන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ හඳුන්නේ. අදත් අපි තෝරගත්ත මාතෘකාව හරි විශේෂයි. වචන දෙකක් තියෙනවා. පැති දෙකක්. ඉතින් අපි කතා බහ ආරම්භ කරන්න වැඩසටහනට යම ආරම්භයක් ඔබ වහන්සේගෙන් ලබා ගන්න අපි කැමතියි. අපේ එසබු පඬිත හාමුදුරුවන් වහන්සේගෙන් ඒ වගේම වෛද්‍ය ප්‍රියන්ත මහත්මයා තරංග මහත්මයා ඇතුළු සියත රූපවාහිනී අභියස ඉඳලා මේ වැඩසටහන ආරම්භන සවන් දෙන හැම දිනාගේම අවසරයි. ගිය සතියේ අපි සාකච්ඡා කළ පරෝපකාරය පිළිබඳව අද කතා කරන්නේ අර කිව්ව විදිහට වචන දෙකක් ආත්මාර්ථය සහ පරාර්ථය. මේ වචන දෙකත් ඔබට හොඳට හුරු පුරුදු වචන දෙකක්. ඇතැම් වෙලාවට ඔබ යම් පුද්ගලයෝ ගැන කියනකොට ඒ මිනිස්සයා මහා ආත්මාර්ථකාමී කියලා කියනවා. තව සමහර අවස්ථාවන් වලදී පරාර්ථකාමී හැඟීම් තිබුණු මිනිස්සු කොච්චර මේ රටේ හිටියද කියලාත් කතා කරනවා. අදටත් ඉන්න බවක් දන්නවා. ඒ වගේම තරංග මහත්තයා අපි අර වෙනදා කියනවා වගේම මේ මිනිස්සෙකුගේ ක්‍රියාකාරකම තුලින් පමණක් ඔහු ආත්මාර්ථකාමී හැඟීම් තියෙන කෙනෙක්ද පරාර්ථකාමී හැඟීම් තියෙන කෙනෙක්ද කියන එක තෝරා ගැනීම ගැටලුවක් වෙනවා. හේතුව සමහර දේවල් පරාර්ථකාමී ස්වභාවයෙන් එනවා ආත්මාර්ථකාමී දේවල්. හොයාගන්න හරි අමාරුයි. අමාරුයි. අවසානයේ තමයි දැනෙන්නේ ආවේ පරාර්ථකාමී හැඟීමෙන් වගේ ඒ වුණාට උනේ ආත්මාර්ථකාමයේ සපුරා ගැනීමක් කියලා. මේ ආරම්භයේදී මම කැමති මේ වචන දෙක සරලව ඔබට කිව්වොත් එහෙම ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ යහපත, සමන්ගේ සැපත කියන එකයි. පරාර්ථය කියලා කියන්නේ අනුන්ගේ යහපත, අනුන්ගේ අභිවෘද්ධිය, අනුන්ගේ සැපත. පරාර්ථකාමී ආත්මාර්ථකාමී කියලා කියන්නේ ආත්මාර්ථකාමී කියන්නේ එතකොට තමන්ගේ අභිවෘද්ධිය, සැපත කැමති කියන එකයි. පරාර්ථකාමී කියන්නේ අනුන්ගේ සැපත, අභිවෘද්ධිය, යහපත කැමති කියන එක. ආත්මාර්ථකාමියා පරාර්ථකාමියා කියලා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා තරංග මහත්තයා අත්හිත පරහිත කියලා. උන්වහන්සේ අවධාරණය කරනවා
මේ ලෝකයේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් සිතැඟියාවන් එක්ක පරිශීලනය කරනකොට හඳුනාගන්න තියෙන අවස්ථා 4ක්. ඒ තමයි එක්කෙනෙක් මෙහෙමයි වෙන්නේ අත්හිත පරහිත ආත්මාර්ථයයි පරාර්ථයයි දෙකම තියෙන කෙනා. තව කෙනෙක් ඉන්නවා න අත්හිත පරහිත. කියන්නේ ආත්මාර්ථය ගැන තැකීමක් නැහැ, පරාර්ථය පිණිස කටයුතු කරන. තුන්වෙනි එක්කෙනා තමයි අත්හිත න පරහිත. පරාර්ථය ගැන තැකීමක් නැහැ, ආත්මාර්ථය ගැන පමණයි බලන්නේ. හතරවෙනි එක්කෙනා න අත්හිත න පරහිත. තමන්ගේ ආත්මාර්ථය ගැන තැකීමකුත් නැහැ, පරාර්ථකාමී බව මොනවා හරි දෙයක් කරන්න ඕන, අනුන් වෙනුවෙන් එහෙම යමක් හිතන්න ඕන, ඒක ගැනත් නෑ උනන්දුවක්. ඔය විදිහේ පුද්ගල වර්ගීකරණයන් කරනකොට තථාගතයන් වහන්සේ කළ එක අවස්ථාවක් ඕක මං හිතනවා. දැන් ඔය 4 දෙනාගේ හැසිරීම තමයි මේ ඉන්න අපි ළඟත් එක්ක තියෙන්නේ කෝක හරි එකක්. එහෙම නැත්නම් අද මේ සියත රූප වාහිනිය අභියස ඉන්න සියලු දෙනා ළඟමත් තියෙන්නේ. ඒක ඉතින් දැනගන්න පුළුවන් ස්වයං විමර්ශනයක යෙදීමෙන් මම ඉන්නේ මේ පුද්ගල වර්ගීකරණයේ 4 දෙනාගෙන් කොතනද කියන එක. දැන් මේ සාකච්ඡාව අවසාන වෙනකොට සමහර ලාවට ඔබට තවත් ටිකක් අවබෝධයක් ලැබෙයි. මා සිටින්නේ කොතනද? සිටින තැන දුර්වල නම්, නරක නම්, අඩුපාඩු සහිත නම් මා යායුත්තේ කොතෙන්ද කියන එක පිළිබඳව නිගමනයකට එන්න. ඒක තමයි අපේ පරමාර්ථයත් පත් වෙන්නේ. යහපත් වූ සමාජයක් ගොඩනගන්නට, යහපත් වූ සමාජයක් කරා මෙහෙවන්නට මාධ්‍යෙන් කරන්න ඕන මෙහෙවර විදිය තමයි අපි හැමදාමත් වසර දැන් 2-3 පහු කරගෙන වැඩසටහන් 250 පහු කරන බොහෝ දුරක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පරමාර්ථය හිතේ තියාගෙන සමාජයට යහපතක් කරන්න. අවසරයි අපේ ගසපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වහන්සේට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මුලින්ම අපේ වැඩසටහනට යම් ආරම්භයක් ඔබ වහන්සේගේ පාර්ශ්වයෙන් ලබා දෙනවා නම් හරි වටිනවා මේ මොහොතේ. ගරු කටයුතු අපේ නිලුවා කන්දේ ඥානානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. මේ මාතෘකාව මම හිතනවා සමාජයේ වැඩිපුරම කතාබහට යෙදෙන මාතෘකාවක් කියලා. ආත්මාර්ථය පරාර්ථය කියන මේ වචන දෙකම අර්ථ වශයෙන් ගත්තහම ඊටාම වැදගත්. ආත්මාර්ථය කියන තමන් පිළිබඳව හිතලා තමන්ට යහපතක් කර ගැනීමනේ උතන කියන්නේ. අනිත් එක තමයි අපි අනුන් ගැනත් හිතලා අනුන්ගේ යහපත කැමති වෙලා අනුන්ගේ යහපතට යමක් කිරීම. මේ කාරණා දෙකම ඊටාම වැදගත්. ඒ වගේම තමයි අපි බොහෝ වෙලාවට පුජ්‍යලයෝ වර්ගීකරණය කරනකොට ආත්මාර්ථකාමී පුජ්‍යලයා නරක කෙනෙක් හැටියටත් ඒ වගේම පරාර්ථකාමී පුජ්‍යලයා හොඳ කෙනෙක් හැටියටත් හිතනවා. මම මෙතනදී කල්පනා කරන්න හිතන්නේ තමන් ගැන හිතලා තමන්ගේ දියුණුවට කටයුතු කරන එක වැරදි දෙයක්, නරක දෙයක් නෙමෙයි. තමන්ගේ දියුණුව සලසා ගන්න බැහැ තමන් ගැන හිතන්නේ නැති කෙනෙකුට. අනිවාර්යයෙන්ම පුජ්‍යලයක් දියුණු වෙනවා නම් එයා කුඩා කාලේ ඉඳලම තමන් ගැන හිතන පුජ්‍යලයක් වෙන්න ඕනේ. තමන් ගැන හිතමින් තමන්ගේ ජීවිතේ දියුණුව කරා අරගෙන යන පුජ්‍යලයා ආත්මාර්ථකාමී පුජ්‍යලයා. ඒ වගේම අපි තමන් ගැනම විතරක් හිතලා කටයුතු කළොත් එතකොට අනුන් ගැන හිතන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔය අනුන් ගැන හිතන්නේ නැතුව අනුන්ගේ දියුණුවට අකුල් හෙලන එක එතන තියෙන ඊර්ෂ්‍යාව. සහ අනුන්ගේ දියුණුව කැමති නැති, රුස්සන්නේ නැති, අනුන් පිළිබඳව ඇති කරගන්න
එක්තරා විදිහක ගැටීමක් මානසික දෝමනසයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව පුජ්‍යලයක් සමානව මනස මෙහෙයවන්න පුළුවන් නම් තමන් ගැන හිතලා තමන්ගේ දියුණුව ඇති කරගෙන තමන්ගේ දියුණුව හදා ගන්නවා වගේම තමන් හා සමානව අනිත් අයගේ දියුණුවත් සමාජයේ ඇති වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒ පුජ්‍යලයා ආත්මාර්ථකාමී වගේම පරාර්ථකාමී පුජ්‍යලයක් වෙනවා. පරාර්ථකාමී වෙලා තමන් ගැන හිතන්නේ නැති කෙනා අපි හිතමු දැන් නිතරම අනුන් ගැන හිතලා කටයුතු කරනවා තමන් ගැන හිතන්නේ නැහැ. එතකොට එයාගේ දියුණුවක් ඇති වෙන්නේ නැහනේ. එහෙමනම් අපිට සමාජයේ හැමදෙනාටම මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. තමන්ගේ දියුණුවත් හිතමින් අනිත් අයගේ දියුණුවත් හිතන පුජ්‍යලියෝ බවට පත් වෙන්න ඕනේ කියලා. බොම් පිං අපහඳුනි තමයි හොඳ ආරම්භයක් ඔබ වහන්සේත් අපිට ලබා දෙනවා. තමන් ගැන හිතන්නේ නැති කෙනා කොහොමද අනුන් ගැන හිතන්නේ කියලා සමහරවිට අපිට හිතන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. කොහොම නමුත් මේ ටිකක් පුළුල් කාරණා කිහිපයක් අපිට අද දවසේ සාකච්ඡා කරන්න සිද්ධ වෙයි. අපි ඉදිරියේදී ඒ පිළිබඳව එකින් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රියන්ත ධර්මවංශ මහත්මයාණන් ඔබතුමන්ටත් මම ආරාධනා කරන්නේ ඔබේ පාර්ශවයෙන් ලබා ගන්න තියෙන ආරම්භය ලබා ගත්තොත් හොඳයි මේ වෙලාවේදී වැඩසටහනට. ඔව්. ජනමාධ්‍යය තුන්වන ඇස පවසන බස නැති වස විස අමරස ලෙස ලෝට දෙන මේ සියත යාත්‍රාවේ නියමුවානෙනි යුද්ධ පෙරමුණකට පූජ්‍ය පිරිසක් වඩින්නේ නැහැ. මහා භාරත යුද්ධයට සන්න්‍යාසයන් මුනිවරුන් වැඩියේ නැහැ. මහා ඇලෙක්සැන්ඩර්ගේ යුද පෙරමුණටත් තරංග පුතේ පූජකවරුන් වැඩියයි කියලා නෑ කතෝලික. අක්බර් අධිරාජයාගේ යුද්ධවලටත් පල්ලියෙන් සහභාගී වෙලා නැහැ. යුද පෙරමුණකට වැඩිය එකම පූජ්‍ය පිරිස ගැන සඳහන් වෙන්නේ මානව ඉතිහාසයේම ගැමුණු වෙලාර යුද්ධයේදී වැඩම කරපු අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා. හැබැයි විජයග්‍රහණයෙන් පසුව උන්වහන්සේලා උච්චාසයන මහාසයන රාජතානාන්තර ප්‍රමෝෂන් ලාභ කීර්ති ප්‍රශංසා කිසිවක්ම නොලබා උන්වහන්සේලාගේ අර සුපුරුදු විවේකී විහාරාරාම ජීවිතය ගත කළා. මෙන්න මෙතනින් අපිට දීලා තියෙනවා සමාරම්භයක් සඳහා උන්වහන්සේලා වැඩියේ ආත්මාර්ථකාමයෙන්ද පරාර්ථකාමයෙන්ද කියන එකට පැහැදිලි පිළිතුරක්. අන්න එවැනි ශ්‍රේෂ්ඨ සංඝ පරපුරකින් අවිච්ඡින්නව පැවතගෙන එන දීපයෙන් දීපයන් දැල්වමින් පහන් වැටක් ජාතියට දැල්වමින් සිටින අපේ නෙළුවා කන්දේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ වගේම බොහෝම ගම්භීර අභිධර්ම සමුද්‍රයේ ගවේෂකයාණන් වහන්සේ කෙනෙකු වශයෙන් ඔය ප ဋ ාණ ප්‍රකරණාදිය පිළිබඳ ප්‍රාමාණිකත්වයකින් සසුන හොබවන අපේ කොරතොට අපේ ස්වාමින් වහන්සේ මා අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම ආත්මාර්ථකාමී අයයි පරාර්ථකාමී අයයි පුතේ වැඩියෙන්ම දකින්න ලැබුණේ මේ කොවිඩ් කාලේ. බොහෝම ප්‍රදර්ශනය වුණා ඒක. වැඩියෙන්ම මම දැක්ක කොවිඩ් පෝලිං වල මීටරේ දුර තියාගෙන ඉන්න වුණා. ඉතින් තව කෙනෙකුට බැරි කෙනෙකුට තමන්ගේ අවස්ථාව දෙන්න බැරුව ඒ වගේ 1000ක් දකින්නකොට හැබැයි අනිකා ගැන හිතන අතලොස්සකුත් අපිට ඔය මීටරේ ජීවිතය ඇතුලේ පහුගිය කාලේ ගොඩාක් දකින්න ලැබුණා. අනික් අතට සුව විරුවෝ ඔය රණ විරුවෝ පොලිස් විරුවෝ මේ ඇත්තෝ නගර සභාවේ අය දක්වා මා මේ කියන්නේ මේ කොවිඩ් සමයේ බැහැලා ඉන්න පිරිස බැලුවහම පුදුම පරාර්ථකාමීත්වයක් මේ මුළු රටම දැක්කා. පිරිත් නූල බඳින අපේ ස්වාමින් වහන්සේලා
ආශිර්වාද ජලය ටික ගෙනත් දෙන අපේ ෆාදර්ලා වගේ ඒ අන්‍යාගමික පූජක පක්ෂයන් පෙරුම් කායන් කැටේ ගෙනල්ලා දිගටම පොලිස් බංකර් වල ගැට ගහගෙන යන අපේ වෙද මහත්තුරු ඒ අස්සේ ගිනි ගණන් වලට මේ අවස්ථාව සූරා කන වෙලෙන්දු මේ ආදී පිරිස් වලින් අපි දැක්කා ආත්මාර්ථකාමී සහ පරාර්ථකාමීත්වය. මම මේ ආරම්භය අවසන් කරන්න කවියක් මතක් වෙනවා වෙද ගෙදරක ඉන්නා නිසා. පැරණි වෙද මහත්තුරු දැන් නම් බහුතර වෛද්‍ය කර්මයේ ව්‍යාපාරයක්. නමුත් පැරණි වෙද මහත්තුරු අපේ දේශීය සිංහල වෙද මහත්තුරු ආත්මාර්ථකාමී අත්හැරලම හිටිය පිරිසක් හාමුදුරුවොත් එක්කම. ඒ ගැන කියවෙන කවියක් මතක් වුණා. සාස්තරේ දත් වෙදරාලලා හට නේතරේ නිදි නැතර තුන් යමට ගෝත්තරේ නැත බඩගිනි වෙලාවට පාත්තරේ වැනි වෙදකම හිඟමනට. අපි කතා කරමු පුතේ. ඔබතුමාගේ ඉදිරිපත් කිරීමත් එක්කත් අපිට හිතන්න සහ මේ මාතෘකාවේ තියෙන වටිනාකම කොයිතරම්ද කියන එක දැනෙන්නේ නැති. ප්‍රායෝගිකව කතා කරලා තුමක් දේවල් තියෙයි. අර තුම මතක් කළා වගේම කොවිඩ් කාලේදී මේ පාර්ශ්ව දෙකම අපිට බොහොම හොඳින් දැක ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් වර්තමානයේත් මේ වෙනකොටත් මේ මොහොත විතරත් රටක් විදිහට අපිත් සමස්ත ලෝකෙමත් COVID-19 එක ඉදිරියට ජීවත් වෙන්න කටයුතු කරගෙන යන වකවානුවක තමයි අපි මේ ඔබ මුණ ගැහිලා කතා බහ කරමින් ඉන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේගේ චරිතය ගත්තත් බෝධිසත්ව චරිත ආශ්‍රයෙන් ගත්තත් අද මාතෘකාව පිළිබඳව වතරම් උදාහරණ සාක්ෂි සාධක සහිතව අපිට කතා බහ කරන්න ඉඩකඩක් තියෙනවායි කියන එක ඔබ මම කවුරුත් දන්න කාරණාවක්. හැබැයි මේ දේවල් තව ටිකක් සවිස්තරාත්මකව එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ චරිතය ආශ්‍රයෙන් බුදු චරිතය ආශ්‍රයෙන් අපිට ගන්න තියෙන කරුණු කාලා පොඩ්ඩක් ඉස්මතු කරගෙන ගියොත් මේ මොහොතේ හරි වටි කියලා ඔබටත් හිතෙනවා කියලා මට හිතෙනවා. ඒක නිසා අපේ හඳුන්නේ මම ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ මේ කතා කරන මාතෘකාවේ තවත් දිගුවකට නැත්නම් තවත් පැතිකඩකට ඒ පැත්තෙන් ගියොත් හරි වටි. තරංග මහත්තයා මේ අපේ ප්‍රියන්ත මහත්තයා අවසන් කරපු කවියෙන් ගත්ත කොටසකින් ආරම්භ කළොත් හොඳයි කියලා කල්පනා කරා. මොකද විදරාල කෙනෙකුත් ළඟ තියාගෙන ඉන්නේ ඒකේ පාත්‍රේ පාවිච්චි කරන අපි දෙනමක් ඉන්නෝනේ. ඒ නිසා මේ මං හිතනවා මේ ගොඩක් දේවල් අපිට සමාජගත කරන්න පුළුවන් මේ දෙපිරිසම අද මේ වේදිකාව තුළ ඉන්න නිසා කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපි අහලා තියෙන ගාථා පාඨයක් තියෙනවා තරංගමත් බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ. එතකොට මේ ගාථා අර්ථය තුල අපිට හරි වටින දෙයක් කියනවා. මොකද්ද? උන්වහන්සේ දේශනා කරනවා මම සම්මා සම්බුද්ධත්වයේ පසක් කරගෙන ඊළඟට මුත්තෝහං මෝචේ පරේ. අනිත් අයව මුදවනවා. සංසාර දුකින් මුදවනවායි කියලා. මේ ගාථාර්ථය තුල තියෙනවා ඔය කියන ආත්මාර්ථය සහ පරාර්ථය කියන දෙකම. මොකද විශේෂතාවයකට තියෙන අපේ වෙසබ පණිතාම්දුරු මතක් කළා වගේ අර දැන් හුදෙක් ආත්මාර්ථයම තියෙනවා නම් ඒ පුද්ගලයා හොඳ කෙනෙක් හැටියට සලකන්නත් බෑ. හැබැයි හුදෙක් පරාර්ථයටම වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් එයත් හොඳ නැහැ. අපි ඒක ආයතන වශයෙන් ගත්තොත් පවුල, තමන්ගේ ජීවිතය, සමාජගත ජීවිත අපි ඔක්කොටම තියෙනවා. ඒවා එක ගලපලා බලනකොට අපි ඉදිරියේදී ඒක ගලපලා කතා කරමු. ඔය අන්ත දෙකක්. අන්ත දෙකෙන්ම යුක්ත නම් ඒ නරකයි. හැබැයි බුද්ධ චරිතය අපිට කියලා දෙනවා, ශ්‍රාවක චරිත අපිට කියලා දෙනවා ආත්මාර්ථයෙන් තොර පරාර්ථයකට යන්නත් බැරි බව. මොකද ඉස්සල්ලා තමන් යමක් සාක්ෂාත් කරගෙන ඉන්න ඕනේ. අවබෝධයක් කරගන්න ඕන නම් තමන් යමක් අවබෝධ කරගෙන ඉන්න ඕනේ.
ධන සම්පත් පැත්තෙන් ගත්තොත් භෞතික දේවල් වලින් අනුන්ට ධනෙන් උදව් කරන්න, මිල මුදලෙන් උදව් කරන්න මට මොනවා හරි තියෙන්න ඕනනේ. ඒ නිසා ඉස්සෙල්ලා මම හම්බ කරගෙන ඉන්න ඕනේ. මම දැනුමෙන් නම් උදව් කරන්න ඕනේ. මුලින් මම දැනුම ලබා ගන්න ඕනේ. එතකොට ආත්මාර්ථය තියෙන්න ඕනේ. හැබැයි හුදෙක් ආත්මාර්ථය පමණක් තිබීම තමයි මෙතන ගැටලුවකට තියෙන්නේ. අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේගේ චරිතයට ගියාම දීපංකර පාදමූලයේදී දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී විවරණ ලබන්නේ සුමේද නම් තවුස්ව ඉඳගෙන. එතකොට සුමේද තාපසයාට එදා තිබුණ නිවන් අවබෝධ කරගෙන සසර ගමන නිමා කරගන්න. හැබැයි එතුමා කල්පනා කළේ මම විතරක් මේ සසර දුකින් ඈතර වීම වටින්නේ නැහැ. ඔන්න පරාර්ථයට එන තැන. මම අද නිවන් අවබෝධ කරගත්තොත් ඉදිරියේදී මේ සත්ව සමූහය දුකෙන් බරිත වෙලා මේ සසර ගමනේ ගමන් කරනවා. ඔවුන්ව මුදවා ගන්න මම කටයුතු කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ බෝධිසත්ව අවදීදීම නිවන් අවබෝධ කර ගැනීම පසෙක තියලා එතන ඉඳලා සම්මා සම්බුද්ධත්වයේ පසක් කර ගැනීම සඳහා. මොකද රාතන් වහන්සේ කෙනෙක් වුණා නම් එතනින් රාත් වෙයි පිරිනවම් පාලා ඉවර වෙයි. හැබැයි සම්මා සම්බුද්ධත්වයේ දක්වා ගමන් කළා. ඒ ගමන් කරලා තමයි උන්වහන්සේ දේශනා කරනවා සුගත විනය කියලා සූත්‍රයක්. ඒ සුගත විනය සූත්‍රයේ තියෙන්නේ සුගතෝවා සුගත විනයෝවා ලෝකේ uppajjamaano බහුජන හිතාය බහුජන සුඛාය කියලා දිගට දේශනා කරනවා. ඒ කියන්නේ ලෝකයට සුගතයන් වහන්සේ නමකගේ පහළවීමත් සුගත විනය කියලා මෙතන කියන්නේ ධර්මය. ධර්මයේ පහළවීමත් නිසා සමස්ත ලෝකවාසීන්ට සියලු යහපත අභිවෘද්ධිය සැලසෙනවායි කියලා. මෙතන තමයි තියෙන්නේ බෝධිසත්ව චරිතයේ වටිනාම સિદ્ધාන්තය තමයි ආත්මාර්ථකාමය ඇති වුණා. ඒක ඇති කරගත්තේ අනුන්ට හිංසා කරන්න විනාශයක් කරන්න නෙවෙයි පරාර්ථකාමී හැඟීමෙන්මයි. මම අර මුලදී කිව්වේ ඒකයි තරංග මහත්තයා සමහර දේවල් එනවා දැන් අපි ජීවත් වෙන මේ සමාජ වටපිටාව තුළ පරාර්ථකාමී වගේ පෙන්නගෙන එනවා. ඇවිල්ලා අවසානයේ යනකොට ආත්මාර්ථය විතරයි වෙලා තියෙන්නේ. ඒවා ඉතින් රාජ්‍ය ක්‍රියාකාරකම් වල ඉඳලම තියෙන ඒවා. හැමතැනම තියෙන ඒවා. පෞල් ඒකකවල ගත්තහමත් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා හරි වටින්නේ අපිට දැන් ස්වාමීන් වහන්සේලා හැටියට අපිට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ගිහීන මුපකරොන්තානං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චූපකාරකම් කියලා. ගිහි ඇත්තෝ ඔබ වහන්සේලාට ආමිෂ දානයෙන් සංග්‍රහ කරනවා. එතකොට ඔවුන් සංග්‍රහ කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්න පිං සිද්ධ කරගන්න ඕනේ කියන හැඟීමෙන්. එතකොට අපිට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඔවුන් පිං සිද්ධ කරගන්න ඕන කියන හැඟීමෙන් මේ ආමිෂ දානේ පූජා කරන නිසා ඔබතුමන්ලා නැත්තම් බුද්ධ ශ්‍රාවකයෝ දායකයාට පිං සිද්ධ වෙන ආකාරයේ චරිතවත් ජීවිතයක් ගත කරන්න ඕන කියලා ප්‍රතිපත්තිගරුකෝ ජීවත් වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඒ උපකාරය ලබන අපි ප්‍රත්‍යුපකාර කරන්න කිව්වා. එතන තමයි පරාර්ථය ඉන්නේ. මොකද්ද ප්‍රත්‍යුපකාරය? කරෝත ධම්මදානේන. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සැපවත් කරගන්න යහපත පිණිස විමුක්ති සාධනය සඳහා උවමනා කරන මාර්ග උපදේශය සලසලා දෙන්න කියලා කිව්වා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ චරිතය තුලත් ශ්‍රාවක චරිත තුලත් අපිට පෙනෙනවා ආත්මාර්ථය හා පරාර්ථය කියන දෙකම තිබුණාම තමයි ඒ ජීවිතේ වටින්නේ කියන එක. එහෙමයි. ඔබ වහන්සේ මතු කරපු අවස්ථාවත් එක්ක මීට පෙර ආතුවත් අපේ ගෞරවනීය අවසරයි වෙස්සබු ස්වාමීන් වහන්සේ මතු කරපු කාරණාවේ තවත් දිගුවකට කියලා ඔබ වහන්සේ මේ කාරණාව ටික පැහැදිලි කරනකොට මම එතනින්ම තව පොඩ්ඩක් ඉස්සරහට කියලා හිතන ඔබ වහන්සේත් එක්කම අපි හඳුන්නේ දැන් මේ අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු කාරණාත් එක්ක කෙනෙක් යමක් කරන්නේත් තමන් වෙනුවෙන් යමක් බලාපොරොත්තුෙන් කියන කාරණාව මෙතනදී කියවුණා. දැන් පිනක් කරන්නේ තමන්ට පිනක් කරගන්නවා වගේම තව කෙනෙකුට උපකාරයක් කරලා ඒක පිනක් බලාපොරොත්තු වෙනවා කියන කාරණාවේ වැරද්දක් නැහැ කියන එක මෙතනින් පැහැදිලි වුණා.
අපි මේ කාරණාව තව චුට්ටක් පැහැදිලි කරගෙන ඉස්සරහ ගියොත් හරි වටේ අපි හඳුන්නේ දැන් ගිහි ජනතාව විදිහට වැඩි වශයෙන්ම අපි වැඩසටහන් නරඹන පිරිස් වලට තමන්ගේ ජීවිතය පිළිබඳව දෙපාරක් හිතන තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව තව වතාවක් හිතන්න හොඳ අවස්ථාවක් උදා කරගන්න අවස්ථාවක් ලැබෙයි මේ සාකච්ඡාව තුළ අපි හඳුන්නේ මේ පැත්තෙන් කතා කළොත්. මම මුලිනුත් පැහැදිලි කළේ මේ ආත්මාර්ථය කියන වචනේ ගත්තහම ඒකේ ඊටාම වැදගත්කමක් තියෙනවා. ඒක තමයි අපේ පඬිත හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් මතු කරලා දුන්නේ. ඔය ආත්මාර්ථකාමී කියන වචනය වැදගත් වෙන්නේ දැන් අපි හැමෝම සමාජයට කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ කාගේ දියුණුව. ඒ දියුණුව ගත්තහම භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව කියලා දෙකක් තියෙනවානේ. භෞතික දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් එයා තමන්ගේ ජීවිතේ සැලසුම් කරන්න නම් තමන් ගැන තමන්ගේ අර්ථය කියන්නේ දියුණුව. ධනය වෙන්න පුළුවන්, සම්පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව අනාගත බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒවා ගොඩනගා ගන්න, පවත්වගෙන යන්න තමන් ගැන හිතන පුජ්‍යලයක් වෙන්න ඕනේ. එතකොට ආධ්‍යාත්මික දියුණුව ගැන හිතන කෙනා පිළිබඳව දැන් ඔය ධම්මපදයේ අත්ත වර්ගය කියලා තිබෙනවනේ. එහි ගාථා රාශියක් තිබෙනවා. වැදගත් තොරතුරු ගොඩක් තිබෙනවා. ඒ හැම කාරණාවකින්ම කියන්නේ ආධ්‍යාත්මික දියුණුව බලාපොරොත්තු වන කෙනෙකුත් තමන් ගැන තමන්ගේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. වීරිය වැඩෙන්නේ නැහැ ආත්මාර්ථකාමීකම නැත්තම්. උත්සාහය වැඩෙන්නේ නැහැ ආත්මාර්ථකාමීකම නැත්තම්. ඊළඟට දියුණුවට යන්න ඕනයි කියලා හිතන්නේ නැහැ ආත්මාර්ථකාමීකම නැත්තම්. ඒ පානමේව පටමන් ප්‍රතිරූපේ නිවේශය කියලා නේද? එහෙමයි. තමන් ගැන පළමුවෙන් හිතන්න ඕනේ කියලා. තමන් ගැන හිතන කෙනා තමන්ගේ දියුණුවට වැඩ කරගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් අනුන් ගැනම හිතනවා කියලා. දැන් අපි පේනවා සමහර අය තමන් ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ගේ දොර ගැන හිතන්නේ නැහැ. තමන්ගේ දරුවෝ ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාර ගැන හිතන්නේ නැහැ. අනුන්ගේ දේවල්ම කර යොත් තමන්ගේ කාලය ගෙවෙනවා, වයස ගෙවෙනවා, ජීවිතේ ගෙවෙනවා. අන්තිමට තමන් හදාගත්ත ගෙයක් දොරකුත් නැහැ. ඒක නිසා නේද අපි හඳුනන සමහර ගෙවලවලදී අපිට කියනවත් ඇහෙන්නේ මේ අපිට කරන්න අනුන්ටම තමයි කරන්න පිට මිනිස්සුන්ටම තමයි කරන්න කියලා කියනවා. ඒ වගේම තවත් සමහරු වයස්ගත වෙලා කියනවා මම ඉතින් අනුන්ටම කර හිටියා දැන් මට කරගත්ත දෙයක් නැහැ කියලා සමහරු දුක් වෙනවා පසුතැවෙනවා. ඒකට කාලය ගිහිල්ලා අමාරයි. ඒක පසුතැවීමට හේතුවක් වෙනවා. එහෙමයි. ඒක නිසා මේ දෙපැත්ත පිළිබඳව සමබරව ගෙනියන්න ඕනේ. එහෙමයි. වහන්සේගේ අපිට පැහැදිලි කරලා දුන්නු කාරණාත් එක්ක අපේ සමාජයේ හැමෝටම මොන තරහතිරමුක හිටියත් හිතන්න හොඳ තැනකට ආවා කියලා මම හිතනවා. අපේ වෛද්‍යමන් ගාවට යන්න කලින් අපි හඳුනන්නේ මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න කැමති වහන්සේගෙන්. දැන් මේ තත්ත්වයට එක්ක ඕනෑම වයසක ඉන්න කෙනෙකුට මේ තත්ත්වයෙන් මේ මොහොතේ ඉඳලා හරි මිදෙන්න පුළුවන් නම් උත්සාහ කරොත් ඒක බැරි වෙන්නේ නැහැ නේද? දැන් වයසකට ගියපු කෙනෙක් මේ වැඩසටහන බලාගෙන ඉන්නවා නම් එයාට හිතෙන්න පුළුවන් දැන් මම වයසට ගිහලා දැන් මම මොකද්ද කරන්නේ? නමුත් අපිට පරලොවක් ගැනත් අපි හිතන පිරිසක් විදිහට සහ තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය යහපත් විදිහට ගත කරගන්න හිතන්න පුළුවන් නේද? මේක වයස කියන එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ නේ. ඇත්තටම තරංග මහත්තයා මේ බුදුදහමට අනුව එහෙම වයස ප්‍රශ්නයක් කරගන්න ඕන කරන්නේ නැහැ. තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේය පඬිතෝ කියලානේ තියෙන්නේ. ඒ කියන්නේ වයස මුහු පුරා ගිහිල්ලා මහලු තත්වයටපත් තුන කෙනෙකුට උනත් පුළුවන් ආපහු තමන් ගමන් මඟ පිළිබඳව ආවර්ජනා කරන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න. එහෙම නොකරන කෙනෙකුට ඔය මොකක්වත් දැනෙන්නේ නැහනේ. කරන කෙනෙකුට දැනෙනවා අර පඬිතුමාඳුරු මතක් කළා වගේ
මම දැන් අනුන්ටම කළා කෝ දැන් මට නෑනේ මුකුත් කරගෙන. අපේ සාමාන්‍යයෙන් ගම් වල නම් කියන්නේ ඉතින් මේ යන තැනකට මොනවා හරි කරගෙන තියෙන්න ඉපෙයි කියලානේ. එතන එහෙම දෙයක්වත් නෑනේ. හොඳයි ගේ දොර හදාගත්තේ නෑ කියලා කියමුකෝ. දරුමල්ලෝ ටික දිහා බැලුවෙත් නෑ කියලා. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම් තරංග මහත්තයා. දැන් එහෙම කරතම් ආත්මාර්ථයටත් යමක් සිදු නොකරගත්ත අයට පසුතැවෙන්න වෙනවමයි. එක තාත්තා කෙනෙක් හිටියා. ඒ තාත්තා අංශභාගය හැදිලා නැගිටගෙන යන්න එන්න බැරි මට්ටමේ හිටියේ. හැබැයි පුතා එක්ක හැමදාම බහින් බස් වෙනවා. ඒ පුතා තරුණ වයසේ. එතකොට එක දවසක් මේ තාත්තා කියනවා මට වතුර ටිකක් ගෙනත් දීපන් මම මැරෙයි පුතේ මෙහෙමයි කියලා. එතකොට පුතා කියනවා උඹ මං ගැන බැලුවද? උඹ බීපු එක විතරයි කෙලිය. හම්බ කරා බීවා දැන් බැරි වෙනකොට කියනවා මට වතුර ගෙනත් දෙන්න කියලා. කොහොම නෙවෙයි නරක වචනයක් පාවිච්චි කරලා කිව්වා මැරිය උඹ. මැරෙනකම් මම බලන් ඉන්නේ. මේ මගේ කනට ඇහුණු දෙයක්. ඒකේ අනිත් පැත්ත බලන්නකෝ. ඒ තාත්තා මැරුණා. ඉතලා තමයි ඒ ගෙදර හිනාවක්වත් ඇහෙන්නේ. හරි සතුටෙන් ඉන්නේ දැන්. තාත්තා මැරුණාට පස්සේ. මේක කිව්වට කමන්නේ ඇත්තම සිද්ධියක්. මොකද මේ යාත්‍රායකේ කතා කරන ඒවට සමහර අවස්ථාවලදී දුරකථන පණිවිඩයෙන් කතා කරලා කියනවා ආමුදුනේ කොහෙද ඒක උනේ අපේ පවුලේ තමයි උනේ කියලා ඒගොල්ලෝ අහනවා මගේ අදී. ඒක ඇත්ත. වෙසමාමුදුනේ මේ ඒ තාත්තා මැරිලා අවසන් කටයුතු කරපු දවසේ රාත්‍රියේ ශබ්ද නගලා කැසට් යන්ත්‍රයක් ක්‍රියාත්මක කළා ඊගෙදර. ඒ තරම් සතුටු වුණා. හිතලා බලන්නකෝ තරංග මහත්තයා අර මිනිස්සයා ජීවත් වෙච්ච කාලෙදී එයා ආත්මාර්ථය ගැන විතරයි බැලුවේ. මිනිහා හම්බ කරගත්ත කෑවා බීවා. හැබැයි දරුවට සලකන එක, දරුවා ගැන හොයලා බලන එක, දරුවාගේ දියුණුව සලසන එක පරාර්ථයනේ. තමන්ගේ දරුවා හැබැයි නමුත් ඒක පරාර්ථයක්නේ. ඒකට ඒක නොකරපු එකේ ආදීනවය තාම දුක්ඛිත තමයි වරුනේ. ඒ නිසා වයස් ભેදයක් නෑ. ඔබ අද ඉඳලා හිතන්න මගේ ජීවිතේ මම ආත්මාර්ථයයි පරාර්ථයයි කියන දෙකම සමබර කරගෙන යන කෙනෙක්ද කියලා. නැත්තම් අද ඉඳලා පටන් ගන්න ඕනේ. මේ මොහොත හොඳම මොහොත. ඒ මොහොතත් මග හරින්න එපා කියන එල්ලීම ඔබට කරමින් අපේ ප්‍රියන්ත ධර්මවංශ මහත්මයාණනි දැන් මම කැමති මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කතා බහ කරපු කාරණාවත් එක්ක ඉදිරියට යනකොට ඔබතුමාගෙන් ටිකක් තව වෙන පැත්තකට ගමන් කරනවා. මොකද ඔබතුමා ආචාර්යවරයෙක්. ඒක නිසාම දරුවන් එක්ක වැඩ කටයුතු කරනවා. මේක පන්ති කාමරයට ගෙන ගියොත් අපේ කතා බහ එතන ඉඳන් අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. මොකද අපේ වැඩසටහන වැඩිහිටියන් විතරක් නෙමෙයි මේ මෑත කාලේ වෙනකොට දරුවනුත් අපේ වැඩසටහන බලන වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දරුවන් මේ වැඩසටහනත් එක්ක හැමදාමත් එකතු වෙන බව අපිට දැන් දැනගන්න ලැබෙනවා. ඒක නිසාම මේ පැත්තෙන් පටන් ගත්තොත් දරුවන්ටත් දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් කියන මේ තුන් පාර්ශවයටම හරි වටී ඔබතුමාගේ කතා බහ. ඔව්. පුතේ අපේ කොළඹ යුගයේ කවියක තිබුණා ළමයින් පිරිසිදුය මල්මෙන් සුවඳ රැඳී දෙවියන් ඔවුන් ගැවසෙන හැම තැනම ඉඳී. එතකොට ළමයි මොන වගේද කියන එකට මේ කවියෙන් අපිට පිළිතුරක් ලැබෙනවා. දැන් පවතින අධ්‍යාපන ධාරාවේ ආත්මාර්ථ පරාර්ථ දෙකම තියෙන ධාරාවල් දෙකක් දෙපැත්තට වෙලා තියෙනවා මට පෙනෙනවා. දැන් පරාර්ථයට බර පරාර්ථය කරා ශිෂ්‍යයා යොමු කරන කාරණා විදිහට අපිට කියන්න පුළුවන් ක්‍රීඩාව. එතන සමූහයක් ටීම් එකක් කණ්ඩායම් හැංගීමෙන් වැඩ කරන්නේ. එතකොට බඩගින්න ඉන්නකොට ඔක්කොම බඩගින්නේ ඉන්නේ. අවුවේ ඉන්නකොට එහෙම පරදිනකොට පරාජය ඔක්කොම බෙදාගන්නේ. එහෙමයි. උද්දාමයේ බෙදාගන්නේ ජයග්‍රහණයේදී පොදුවේ. එතන තියෙනවා පරාර්ථය. ඊළඟට අපේ පවල් සාමිතුමාගේ බාලදක්ෂ ව්‍යාපාරය හරිම පරාර්ථකාමයේ මත ගොඩනගලා තියෙන හරි අපූර්ව වැඩසටහනක්. ඒ වගේම ශිෂ්‍ය භට කණ්ඩායම් ජාතික ආරක්ෂාව දක්වා උර දෙන්න පුළුවන් අපේ කාලේ
රටක් දෙයක් සමයක් සුරක්ෂා කරන්න බිහි කරන පිරිසක් එතනින් බිහි කර හැකි. හැබැයි පුතේ හොන්දට හොයලා බලන්න මේවැ නිරත වෙන ළමයි අධෛර්ය කරනවා. ළමයින්ට කියන්නේ මේ විභාග ලං වෙනකොට බාහිර දේවල් කරන්න එපා පුතේ. මේ නරක ආත්මාර්ථකාමයේ ශ්‍රී ලාංකීය සමාජයට මුලින්ම හුරු කරන්නේ පුංචි පහේදී. දුෂ්ට තරගකාරී විභාග රටාවකට මේ ළමයි දාලා මම පුම්බලා මගේ ජයග්‍රහණය විතරක්ම කියලා මම දැකලා තියෙනවා 4 ළමයි ගෙදර ඇවිල්ලා අඬනවා. මොකද ඒ ළමයා නොගිය දවසේ ඇබ්සන්ට් දවසේ පොත ඉල්ලුවාම ලියා ගන්න කිසිම ළමයෙක් පොතක් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ විභාග තරගයක් තියෙන්නේ. එයා ගැන මම බලන්න ඕනේ නැහැ. දෙන්නේ නැහැ පොතක්. ඒ වගේම දෙමව්පියෝ අල්ලපු ගෙදර ළමයාට අල්ලපු ගෙදර අයට හොරෙන් හොඳ පන්තියට අරන් යන්නේ. කවදාවත් ප්‍රකාශ කරන්නේ නැහැ. හොඳ ගුරුවරයා හොඳ පන්තිය අසවල් තැන තියෙන්නේ කියලා කියන්නේ නැහැ. ප්‍රබල ආත්මාර්ථකාමීත්වයක් පහේ ශිෂ්‍යත්වයේ තුලින් ඇති කරලා කියන එක පෙනෙනවා. එතන ආත්මාර්ථයේ ගොඩනගා ගන්න හොඳ පාසලක් ලබා ගන්න ඕනේ. මේ පවතින රටාවේ එතන සාධාරණයක් තියෙනවා. නමුත් අර වැඩිය කඩන නරක ළමයි තමයි මෙතනින් අනිවාර්යෙන්ම බිහි වෙන්නේ මල් පෙති නෙමේ ගල් ගෙඩි පුතේ. ඉතින් ළමෙක් වීම නවතිනවා. සියල්ල උරා බොන පණුවෙක් බවට ළමයා පත් වෙනවා. ඔය අපේ රණස්ගල්ලේ හාමුදුරන්ගේ ලෝකෝපකාරය තිබුණා. නොකා නොබී ඉසුරු තබා දිවි රකින්න අය අවියත් කෙත රැකවලට බැඳි වෙන්න පඹයන් නැනින් බැලු කල. ඉතින් මේ தත්ත්වයට වග කියන්න ඕනේ කවුද? අධ්‍යාපන වේදේ තියෙනවනේ සම්භාවනීය ඇගයීම්කම ලෝක සම්මත ලකුණු 200න් 168ක් ගත්ත ළමයට කිව්වොත් අපි ඔයා ෆේල් පුතේ. ඔයා ශිෂ්‍යත්වයේ අසමත් 200න් 168ක් 69ක්ම ඔයා අසමර්ථයෙක් ඔයාට බැහැ කියලා. ඒ ළමයාගේ ආත්මාර්ථ පරාර්ථ දෙක විතරක් නෙමෙයි ඒ ළමයාගේ ආත්මීය පෞරුෂය එතනින් කඩාගෙන වැටෙනවා. මම මගේ ලකුණු වැඩි කෙරුමට තැත් කරන හැම වීරියම මා ගැන පමණක් දරන තම දිනුමටම පමණක් මම සැරිසරන මේකලු විභාගය පොඩි දරුවන් මරණ. බාල දක්ෂ නැහැ. ශිෂ්‍ය බට නැහැ. ක්‍රීඩා එපා විභාගේ ළඟයි. ඇත්ත ඔබ ඒ පැහැදිලි කරලා දුන්නු කාරණාත් එක්ක දරුවන්ට පුංචි කාලෙම හිතවලට එන සිතුවිලි කොයිතරම් වෛරී වෙන්න පුළුවන්ද? අපේ හඳුනේ දැන් ඔය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ආපුවාම අපි දකිනවා හුඟක් පාසල් වල අපේ රත්තරන් දරුවෝ කියලා පින්තූර ටිකක් දාලා නන් ටිකක් දාලා පාස් වෙච්ච ළමයි ටික දානවා. එතකොට අර ඉතුරු ළමයි කවුද? ලෝකඩද පිත්තලද? ඒ ළමයින්ගේ හිතට මොන වගේ දුකක්ද දැනෙන්නේ? අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදිහට ගුරුවරුන්ටත් උපදෙස් දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් විදිහට මම කැමති මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත්. අර ඉස්කෝලේ ඉන්න සමස්ත ශිෂ්‍යත්ව ළමයින්ගෙන් 105ක් 10ක් වෙන්න පුළුවන් මේ පාසලේ සමත් වෙන්නේ. ඒ ටික විතරක් ඉස්මතු කරන අනිත් ළමයින්ගේ මනසට දැනෙන දේ මේ පුංචි මනස ගැන කල්පනා කරන්න ඕනේ නේද අපි ගුරුවරු වැඩි හිටියන විදිහට. අධ්‍යාපන වේදී තියෙන තරංග මහත්තයා මේ උපස්තම්භනය කිරීම කියන වචනේ ගුරුවරුන්ටත් කියලා දෙන්නේ ඒක තමයි. දරුවාව උපස්තම්භනය කරන්න ඕන එයාගේ අධ්‍යාපනික කටයුතු වඩා කැමැත්තෙන් ඕනකමින් කරගෙන යන්න. ඒකේ එකක් තමයි ඔය ඇගීම කියන එක. ප්‍රශංසා කිරීම, තෑගි භෝග දීම. ඒ නිසා තමයි සමහර දරුවෝ දැන් විභාග සමත් වුණාම විශිෂ්ට සාමාර්ථ තිබුණාම ඒ දරුවෝ උදේ රැස්වීම වෙලාවේදී විදුහල්පතිතුමා ඉස්සරහට ගෙනල්ලා කියනවා මේ අවුරුද්දේ අපේ විද්‍යාලයට ගෞරවයක් ලබා දුන්න මේ දරුවෝ දෙන්න තමයි කියලා පෙන්නලා ඇගීමට ලක් කරනවා. ඒක නරක නෑ. නමුත් මේ අපේ තියෙන පරීක්ෂණ ක්‍රමවල
පොඩි දුර්වලකමක්. පොඩිත් නෑ ඒක ලොකු දුර්වලකමක්. ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැත්තෙන් බැලුවාම තනංග මහත්තයා දැන් අර උදේ රැස්වීමේ ළමයෙක් ගෙනල්ලා ඕක කිව්වට වැඩක් නැහනේ. දන්නේ නැහනේ කවුරුවත්. හැබැයි ඉතින් දැන් පුරුදු කරගෙන තියෙනවා ඔය පාසල් වල තාප්පවල විතරක් නෙවෙයි පාසල ඇතුළෙත් ඔය පින්තූර ඔහොම ගහලා තියෙනවා. ඒ මොකද පරීක්ෂකවරු ආපුවාම ඒ විද්‍යාලය ප්‍රශස්ත විද්‍යාලයක්ද ප්‍රතිඵල හොඳයිද නරකයිද කියලා ඒගොල්ලෝ පූර්ව නිගමනයකට එන වරවදියා බලලා. මේක තමයි කරලා තියෙන බරපතලම හානිය. අපි මේ ක්‍රියාත්මක වෙන දේවල් වලට වඩා ලිපි ලේඛන ඇතුලෙන් ඇසුරු කරගෙන ප්‍රගතිය මනින සමාජයක් නෙමෙයි ඒක. ක්‍රියාකාරකම් වලින් නෙවෙයි. ලිපි ලේඛන වලින්. අන්න එතෙන්ද යාම බරපතල වරදක්. ඒ නිසා තමයි අපි මේ වැඩසටහනෙත් මේ මම අදත් තරංග ආව මේ පුංචි දුවකගේ මේ නිර්මාණයක් මේ එක නිර්මාණයක් ගැන ගොඩක් ලැබිලා තියෙනවා මේ සැරේත් මට 100%ටත් ඒවා වී ඉදිරියේදී මේක විශේෂයක් තියෙනවා මේ දුව නෙත්මි සංජනා 6 වසර පద్මාවති මධ්‍යම විද්‍යාලය දෙකටන දැන් මේ දරුවාගේ සංකල්පය බලන්න මට ඒකයි වැදගත්. එයා ලියනවා උදෑසනම අවදි වෙලා මල් ඔසරියක් ඇඳලා කොණ්ඩේ දිගට පීරාලා පාසල වෙත පිය නගන අපේ ගුරුතුමී හොඳ ළමයෙක් වෙන්න කියා හොඳට ඉගෙන ගන්න කියා හැම විට අවවාද කරන අපේ ගුරුතුමී. අද ගොඩක් දෙනා මේ ගුරුවරු තරංග මහත්තයා හොඳ ළමයෙක් වෙන්න කියන්නේ ඉගෙන ගන්න විතරයි කියන්නේ. ඒ නිසා හොඳ සංකල්පයක් මේ පුංචි දරුවා තුල තියෙනවා. මේවා පාසල තුල අගයනවා නම් මං හිතන්නේ දරුවෝ මීට වඩා ආත්මාර්ථය වගේම පරාර්ථ සාධනයටත් සරිලන ප්‍රශස්ත පුරවැසියෙක් හැටියට ගොඩනගා ගන්න පුළුවන්. ඒ අපේ හාමුදුරුවෝ පැහැදිලි කර දුන්න කාරණාත් එක්ක ගුරුවරුන්ට වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙනවා. සමහර විට ඔබේ දරුවා එහෙම නැත්නම් ඔබේ පන්තියේ ඉන්න දක්ෂම දරුවන් එක්කෙනා දෙන්නා හෝ කිහිප දෙනා වැඩි වශයෙන් අගය කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් අර කිව්වා වගේ පෝස්ටර් බැනර් වලින් ඒ ටිකක් වෙනස් විදිහකට වැඩි වශයෙන් ඕන උලුප්පා දක්වන්න ගිහිල්ලා තවත් බොහෝ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙන්න පුළුවන් කියන කාරණාවත් මේ මොහොතේ අපි සිහිපත් කරන්න ඕන. ආත්මාර්ථය සහ පරාර්ථය පිළිබඳව කතා බහ කරනකොට දරුවන්ට මේ දේවල් තවත් යහපත් ලෙසට සමීප කරන්න වගකීම අපි සතුව තියෙනවා කියන එක අපිට හිතන්න ඕන කාලයක් මේ උදා වෙලා තියෙන්නේ. අවිදු අඳුර දුරු කරන්නට යාත්‍රා අපේ සෑම සඳුදා දවසකම ක්‍රියාත්මක කරනකොට අද දවසේ අපේ තේමාව බඩපත් වෙන්නේ ආත්මාර්ථය සහ පරාර්ථය. මේ පිළිබඳව කතා බහ කරනකොට ඔබත් දන්නවා අපි නිරන්තරයෙන්ම මතක් කරනවා වගේ වැඩසටහන් ගණනාවක් කිසි දවසක් අතහරින්නේ නැතුව අපි සඳුදා දවසේ මේ වටිනාම ගුවන් කාලයක් වෙන් කරලා තියෙන්නේ. මාධ්‍ය ආයතනක විදිහටත් පරාර්ථය බලාපොරොත්තු වෙන්නමයි ආත්මාර්ථකාමී වෙනවා නම් අපේ සභාපතිතුමාට එහෙම නැත්නම් මේ වැඩසටහනේ නිර්මාතෘවරයා ප්‍රියන්තකාරය පෙරමැතිතුමාට ඒත් එක්කම සමස්ත ආයතනයේට මේ වටිනා කාලේ අපි හඳුන්වන්නේ ඉඩකඩක් තිබුණා වෙන වෙළඳ වටිනාකමක් තියෙන වැඩසටහනකට වෙන් කරලා සල්ලි කීයක් හරි එකතු කරගන්න. නමුත් එයින් සනසීමක් බලාපොරොත්තු වෙන්න බැරි බව දන්නා කාරණාවක් බවට පත් කරගනිමින්ම සමාජයට යහපතක් කරන්න බලාගෙන තමයි යාත්‍රා මෙලෙසින් දියත් කරන්න කියන වගත් අපි සිහිපත් කරන ඕනේ මේ වගේ මාතෘකාවක් සාකච්ඡා කරන අද වගේ දවසක. දැන් මේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරනකොට වෛද්‍යතුමනි මේ අනිත් අය ගැන හිතන්නේ කොහොමද අපි ගැනවත් හිතන්න වෙලාවක් නැද්ද නැත්නම් අපි ගැනවත් හිතන්න තරම් කාරණාවක් කොහෙන්ද හොයාගන්නේ මේ තියෙන තත්ත්වයන් එක්ක කියලා හිතෙන්න පුළුවන් සමහරක් අයට. අපිට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙටම බලපාලා තියෙන මේ වර්තමාන COVID-19 තත්ත්වයත් එක්ක මේ තිබෙන ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක බොහෝ පිරිසක් හුඟක් අසරණතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඉතින් තවත් කෙනෙක් ගැන අපි හිතන්න අවශ්‍යයි. නමුත් ඒ වෙනුවෙනුත් ඉඩකඩක් වෙන් කරගන්න බැරි මට්ටමට සමහරුන්ගේ හිත බොහොම දුර්වල වෙලා තියෙනවාද කියලාත් අපිට වෙලාවකට හිතෙනවා. ඒක නිසාම මේ වර්තමාන තත්ත්වයන් ගැන පොඩ්ඩක් කතා බහ කරමින් මේ මාතෘකාවත් එක්ක අපි කොහොමද ටිකක් ඉස්සරහට යන්නේ? ඔව් පුතේ. දැන් මේ කොවිඩ් රෝගය මේ කොරෝනාව ආදා පටන් මේක පටන් ගත්තේ කොතනින්ද කියන මේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. චීනයෙන් ආවා අර මෙහෙන් ආවා කියලා තමයි කියන්නේ. හැබැයි බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනෙකුට අපිට
පැහැදිලිවම පෙනෙනවා මේක 21 වෙනි සියවස වෙනකොට පුපුරා යාමකට ආසන්න වුණු මානව ආත්මාර්ථකාමීත්වයට මේ නූතන හෝමෝසේපියන් ලගේ නූතනම ආත්මාර්ථකාමීත්වයට දුන්නු දඬුවමක් දෝ කියලා තමයි අපිට හිතන්න වෙන්නේ කොහෙන් ඇරඹුණත් උතේ. මොකද දැන් විශ්වයේ න්‍යෂ්ටික අවිගබඩාව කුමක්ද කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන උත්තරේ සෙනසුරු නෙමෙයිනේ කොච්චර අපල කළා. අඟහරු නෙමෙයිනේ රතු ග්‍රහය යුද ග්‍රහය කිව්වට විශ්වයේ න්‍යෂ්ටික අවිගබඩාව තමයි මේ අපි ඉන්න තැන. එතකොට ඔය මහා අවියායුධ හදාගෙන බලකාමයෙන් මේ කරගෙන යන්නේ සියලු මිනිස්සු මාගේ දරුවෝය කියපු අශෝක ආකල්පය නොවේ. ඒ නිසා අර මහා දාර්ශනික ජෙරමි බෙන්තම් කියලා තියෙනවා සදාචාරයේ උපත ඇත්තේ හරි දැක්මෙන් යුක්ත වූ ආත්මාර්ථය තුල. හැබැයි ආත්මාර්ථයට හරි දැක්ම එන්න ඕනේ. ඒකට එකතු වෙන්න ඕන. හරියටම හරි පුතේ ඒක. පුංචි ළමයින්ගේ පොත්වලින් කැපිලා ගිය පාඩමක් තිබුණා. අවසර ඔබ වහන්සේලා දෙනමටම මේක මතක ඇති. එදා ඉගෙන ගත්තා අපි. යෝධයාගේ මල්ලුයන. The selfish giant. යෝධයාගේ මල්ලුයනට තාප්පයක් බැඳලා තියෙනවා ඇතුළට එන්න දෙන්නේ නැහැ. අර දුප්පත් ළමයි සිදුරකින් රිංගලා ඇතුළට යනවා. ඇතුලේ සදාකාලික ශීත කාලය. එන්නෙම නැහැ වසන්තය. දිගටම හේමන්තයමයි. අම්මෝ දැන් යෝධයා කල්පනා කරනවා කවදා කුරුළු ගීයක් අහන්නද කියලා. බලාපුවාම උයනේ කෙළවරකට වසන්තය ඇවිල්ලා. අර පොඩි දරුවෝ රිංගලා ආතැන. එතෙන්ට විතරක් ඇවිත් තිබුණා. යෝධයා මුලදි තේරුම් ගත්තේ නැහැ. ළමයි ඔක්කොම එලවලා දාලා බෝඩ් එකක් ගැහුවා මේ උයන අයිති යෝධයාටයි. ඇතුළු වීම තහනම්. දැන් පුතේ අද වෙනකොට මේ හදිස්සියේ ලියු කවියක් දැන් අද වෙනකොට තාප්ප ජීවිත ගල් වෙඩි පුපුරලා නැති උණු දකුණු අත පොඩි මාමා හිඟමනේ ගිය කොළඹ හත මහා බංගලාවක අනුකම්පාව මත නෝනා බෙදුවාලු බල්ලගේ ඉතුරු බත මෙන්න මේ ආත්මාර්ථ කාමයට දඬුවමක් දුන්නා කියලා අපිට හිතන්න වෙනවා. ඒ නිසා අපිට ඕනේ මොනරවිල කැප්පෙටි පොළල වගේ කුඩා පොළ හාමුදුරුවෝ වගේ මේකට අලුත් උදාහරණයක් මේ ස්විච් බෝඩ් එක දිහා බලන් ඉන්නකොට ඔළුවට එන්නේ ෆියුස් එකක් වුණා නම් හරි මිනිස්සු. අනිත් අය වෙනුවෙන් දැවිලා යන්න සූදානම් ෆියුස් එක. ඒ නිසා මේ අවස්ථාවේ අපි කියන්නේ යෝධයා තාප්පේ කඩපු ගමම්ම මුකුත් නෑ කුසුම් පිපි දසාතේ සුවන් හමයි දසාතේ ඔන්න මල්බර වසන්තය ආවා. ඒ නිසා කොරෝනාවට හේතුව මානව ආත්මාර්ථකාමයේ මිසක මේක සෝබාදහම දෙවියන් දුන්නු දඬුවමක්. ඒ නිසා සෝබාදම් දිනිති අපේ ගති ගුණ දනිති හොඳ නරක මනිති ඒ අනුව තීරණය ගනිති. කිසිම දවසක ආත්මාර්ථයට බෑ පරාර්ථය වෙන්න. හැබැයි පරාර්ථයට පුළුවන් ආත්මාර්ථය වෙන්න. මං හිතනවා ඕක අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසාන විනිශ්චයක් ලැබෙයි දැන් අපිට. ඔව් ඒ හොඳ යම් ආරම්භයක් වැඩසටහන අතරමැදදී අපිට තවත් පැතිකඩකට ගමන් කරන්න අපේ හඳුරන්නේ දැන් මේ වෛද්‍යාචාර්යතුමා කියපු කාරණාත් එක්ක එතෙන් ටිකක් ඉස්සරහට ගියොත් හරි වටි මේ වර්තමාන තත්ත්වයක් එක්ක දැන් සෝබාදහමට අපි පුළුවන් තරම් වැරදි කරා පුළුවන් තරම් මේ සෝබාදහම වෙනස් කරන්න අපි උත්සාහ කරා මානවයා කරපු දේවල් එක්ක කිසිම සත්වයක ඒ තරම් විනාශයක් කරලා නැහැ මම හිතන්නේ සෝබාදහමට. දැන් සෝබාදහම අපිට පුංචි තරවට්ටුවක් කරලා තියෙනවා. ස්වභාව ධර්මය කියන්නේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච එකක්. එහෙමයි. ස්වභාව ධර්මය විනාශ කරනවා නම් ඒක තමන්ගේ පැවැත්ම විතරක් නෙමෙයි මුළු සත්ත්ව ලෝකයේම පැවැත්මට කරන හානියක්. යම් යම් කාලවල වල විපත්ති ලෝකයට එනවා.
එක්ක ස්වභාව ධර්මයෙන් එනවා, එහෙම නැත්නම් මිනිසයා විසින්ම කරන යම් යම් ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට එනවා. ඒක මේ 2020 අපි අත්දැක්කා. සමහර වෙලාවට තව අනාගතෙත් එහෙම එන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට මිනිස්සෙයින්ගේ තියෙන සූදානම, මිනිස්සෙයින්ගේ තියෙන සැලසුම මොකක්ද කියන එකයි මම හිතන්නේ අපි හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. අපිට බහුතරයක් පේන්නේ නැහැ. මිනිස්සෙයින්ට විපත්තියක් ආවහම ඒ විපත්තියට මිනිස්සුන්ට මූණ දෙන්න තරමටම ශක්තියක් ගොඩනගාගෙන තියනවා කියලා. දැන් ඒකනේ දැන් මොනවා හරි දෙනවා කියලා කිව්වොත් එතන ගිහින් පොර කනවා. අනුන්ගෙන් යැපෙන තැනට මිනිස්සුපත් වෙලා තියෙනවා. අපි පුංචි කාලේ කතාවක් අහලා තියෙනවා මේ කූඹියෙකුගේ පලාපෙත්තෙකුගේ කතාවක්. කූඹියා නිතරම මොනවා හරි එකතු කරනවා. පුංචි දෙයක් හම්බුණත් ඇදගෙන ගිහිල්ලා කොහොම හරි තමන්ගේ ඇඟට වඩා විශාල දෙයක් වුණත් එකතු වෙලා තල්ලු කරගෙන ගිහින් ඇදගෙන ගිහින් කූඹි බුලක පුරව ගන්නවා. දවසක් පලාපෙත්තෙක් අහනවා මොකටද යාළුවේ ඔය තරම් වද වෙලා මේවා එකතු කරන්නේ? අද අපි තියෙන දෙයක් කාලා ඉන්නවා එච්චරයි. සින්දුවක් කියලා ඉමුක කියලා කියන්නේ. ඔව්. එකතු කිරීමක් ගැන හිතන්නේ. දැන් ඔහොම ගිහිල්ලා කාලෙකදී වැහි කාලේ ආවා. වැහි කාලේ ආවහම කූඹියට කණ්ඩ තියෙන පලාපෙත්තට මුකුත් නැහැ. පළවෙනි දවසේ ගිහිල්ලා ඉල්ලුවා. ඒකනේ මම කිව්වේ එකතු කරගන්න කියලා. මුකුත් වැඩි කියන්නේ නැතුව ටිකක් දුන්නා. පහුවදත් ආවා. එදත් ටිකක් තදින් කියලා ටිකක් දුන්නා. තුන්වෙනි දවසේ ඉල්ලනකොට අපි එකතු කරනකොට අපිට නොයෙක් දේවල් කිව්වා. මොකටද එකතු කරන්නේ? අද කාලා ඉමු කියලා. දැන් පේනවනේ වැහි කාලේ ආවා. දැන් කණ්ඩ දෙයක් නැහැ. ඒ නිසා මීට පස්සේ එන්න එපයි කියලා එලවගත්තා. පිටත් කළා. දැන් මේකෙදි මම කියන්නේ මේ සමාජයේ හැමදෙනාම කල්පනා කරන්න ඕනේ හොඳ කාල නරක කාල කියලා කාගේ ජීවිතවලටත් ගලාගෙන එන දෙපැත්තක් තියෙනවා. අපි ඔය කාලෙට කොහොමද මූණ දෙන්නේ? පුංචි කාලේ දැන් දරුවන් පිළිබඳවත් කලින් කතා වෙච්ච නිසා ඒ ගැනත් යමක් මතක් කළොත් ඉස්සර කුඩා කාලේ පොඩි ළමයින්ට ගෙවල් වල ගෙනත් දෙනවා මේ කාසි එකතු කරන කැට. කාසි එකතු කරන කැට ගෙනත් දෙනවා. ළමයි ඒවට ඉතුරු වෙන කීයක් හරි දාලා එකතු කරගන්නවා. ඔය කැටේ පිරුණහම ළමයි බොහොම සන්තෝසයි. සමහර වෙලාවට ඔය අවුරුදු කාලෙට වෙසක් වගේ පින්කම් කාලෙට ඔය කඩලා ඔය තියෙන සල්ලි වලින් පින්කම් කරනවා. දන්සල් දෙනවා. නොඑක් විදිහේ දේවල් කරනවා. ඊළඟට දැන් අද වගේ ඇඳුම් ආදිය වුණත් ඉස්සර එහෙම තිබුණේ නැහැනේ. බොහොම අමාරුයිනේ. ඔය හැම දෙයකටම ළමයි Taman ඉතුරු කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න බැලුවා. මම හිතනවා ළමා කාලේ ගැන කතා කරන අපි දැන් කොච්චර දුරට මේ ළමයින්ගේ ඉතුරු කිරීම කියන එක තියනවද කියලා හිතන්න ඕනේ. ළමයින්ට උනත් පුරුදු කරන්න ඕනේ දුකක් කරදරයක් විපත්තියක් ආවහම අපි අනාගතයට මූණ දෙන්න නම් ඉතුරු කරලා තියාගන්න ඕනේ කියලා. ඒ නිසා මේ ආත්මාර්ථය පරාර්ථය කියන මේ මාතෘකා දෙක ඔස්සේ කතා කරන අද ආත්මාර්ථය කියන එක හොඳ පැත්තට මම දකින්නේ ඒක හොඳ පැත්තක් තියෙනවා. ආත්මාර්ථකාමේ නරක වෙන්නේ අර ඊර්ෂියාව, අවිහිංසාව, කුහක ගති සහ මේ නිකන් නොගැලපෙන දුෂ්ට ගති හිතවල පිරුණාම තමයි ඒක නරක පැත්තට යන්නේ. අනිත් එක තමයි පරාර්ථය. පරාර්ථයකින් තොර ජීවිතයක් මං හිතන්නේ බබලීමක් තියනවා කියලා.
පරාර්ථයක් ඇති කෙනෙක් තුළ තමයි සමාජ අනුකම්පාවක් ඇති වෙන්නේ, දයාවක් ඇති වෙන්නේ. අපි පරිසරය ගැන කතා කළා. පරිසරය රකින්න ඕනයි කියලා හිතන්නේ කවුද? පරාර්ථය ගැන හිතන කෙනෙක්. දැන් ওই පරාර්ථය අස්සෙත් හැංගිච්ච ආත්මාර්ථයක් තියෙනවානේ. ඒක අපිට බොහෝ වෙලාවට පේන්න තියෙනවානේ. පරාර්ථය කියලා පටන් ගත්තාම ඊළඟට ඒක කෙලවර වෙන්නේ ආත්මාර්ථයෙන්. ඒ වගේ දේවලුත් තියෙනවා. කොයි කෙනෙකුත් පරිස්සම් වෙලා මේ දෙක තේරුම් අරගෙන ඉදිරියට ගියොත් තමයි ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ආත්මාර්ථය සහ පරාර්ථය මේ දෙකේ වෙනස කොයි වගේද? මේ දෙකේම තියෙන වටිනාකම් මොනවද? මේ එකක්වත් අපිට අතහැරලා දාන්න පුළුවන් කාරණා නෙවෙයි කියන එක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් වෛද්‍යාචාර්යතුමාත් අපිට පැහැදිලි කරලා දුන්නා. අද දවසට අපිට තියෙන කාලය අවසන් වෙගෙන යන වෙලාවක මම කැමතියි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට වැඩසටහන නිමා කරමින් මේ මාතෘකා දෙකෙත් අපිට යම් අතපසුණු තැනක් හරි තියෙනවා නම් ඒකත් මතු කරගෙනම වැඩසටහන නිමා කරියොත් හරි වටි අපේ හඳුනන. දැන් අපි මූණ දීලා ඉන්න COVID-19 වසංගත උදුරත් එක්ක බැලුවොත් එහෙම තරංග මහත්තයා මේක එන්න කලින් අපේ රටේ කොච්චර හිටියද මේ එක එක දේවල් වලින් ලෙඩසුව කරපු අය. කෝ ඒගොල්ලෝ? අදනේ කවුරුවත්? අර බැල්ම නිසා කියනවා, මේ බැල්ම නිසා කියනවා, අසවල් ආශිර්වාදයෙන් කියනවා. දහස් ගණන් මිනිස්සු කියන්නේ පිට්ටනි වලනේ කලේ. රෝග සුවපත් කරන ඕනම රෝගයක් සුවපත් කරනවා කියනවා. රූපවාහිනී සාකච්ඡා කළා. අද කවුරුවත් නැහැ. ඒගොල්ලොත් රෝගීන් වෙලා සමහර වෙලා. මේක අපි තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ. ඒ කියන්නේ මේ පරාර්ථකාමී ස්වරූපයෙන් ඇවිල්ලා තියෙන්නේ ආත්මාර්ථකාමී බව කියන එක. එතන වංචාව, බොරුව තිබුණු බව දැන් අපි ඔක්කොටම ටිකක් මෙනෙහි කළොත් පසක් වෙනවා. ඒක අනිවාර්යයි. අනිත් කාරණේ තමයි අපේ පියන්ත මහත්තයා වෙදරාරලා ගැනත් කියපු නිසා දැන් අර පැණියක් හොයාගත්තා කියලා කියනවනේ. දැන් මේ කාලේ ලෝකේ හැමෝම මේ පුළුවන් අය ඒක බටහිරද පෙරදිගද නැහැ ප්‍රශ්නයක්. මේකට ප්‍රතිකර්මයක් හොයන පරීක්ෂණ කරන තරගකාරීව හොයන රටවල්. හැබැයි අපේ ওই පාරම්පරික වෛද්‍යවරු හත්ය සහතික නැහනේ. උපාධිත් නැහැ. මම දන්නේ හැටියට මම දන්නේ ඒක නිවැරදි කරයි ප්‍රියන්ත මහත්තයා මම වැරදි නම් මම අහලා තියෙන හැටියට ඒගොල්ලෝ ගාව තියෙන්නේ පුස්කොළ පොත්. පාරම්පරික වෛද්‍යවරු ගාව. එතකොට දැන් මේකට ප්‍රතිකාර ක්‍රමයක් ආවනේ කොහෙන් හරි. නරකද දැන් මේ වෛද්‍යවරු කියන අය ඇත්තටම පරහිතකාමී පුද්ගලයෝ. ඒක අපි පිළිගන්නවා. එතකොට ඒගොල්ලන්ට මෙතන වාද ભેද ඇති කරගන්න නෙමෙයි තියෙන්නේ. මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා දේශීයද බටහිරද බෙදෙන්නේ නැතුව මේකේ ඇත්ත නැත්ත හොයලා ආවේ කොහෙන්ද කියන එක අපිට ගැටලුවක් නෑ. අවසරයි හොඳනේ. දැන් දේශීය බටහිර විතර නෙමෙයි දැන් දේශීයත් බෙදිලා කියලා බෙදිලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ මොකද මේ එන්නේ ආත්මාර්ථකාමී බව. මේගොල්ලෝ මෙච්චර කල් පෙනී හිටියේ පරාර්ථකාමී අය වගේ තමයි. හැබැයි දැන් පැහැදිලි වෙනවා තියෙන්නේ ආත්මාර්ථකාමී බව පමණයි කියන එක. එහෙම නැත්තම් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ මේක පරීක්ෂණය කරන්න. ඒක කල් යවන්න එපා. තරංග මහත්තයා අපේ රටේ තීරණ ගන්නවා පැය 24න්. එච්චර යන්නෙත් නෑ සමහර ලාවට. ඇයි මේකට තීරණයක් ගන්න බැරි? මණ්ඩලයක් පත් කරලා පරීක්ෂා කරන්න අද පටන් ගත්තොත් දවසකින් දෙකකින් පුළුවන් වෙයි. එහෙම කරලා මේකේ සනාතන බව තහවුරු කරගත්තොත් අපට බැයිද මේ රටේ තියෙන දුගී දුප්පත් බව තුරන් කරන්න? අඩුම ගානේ අල්ලපු රටවත් ඉල්ලයි ලක්ෂ ගාණක් කෝටි ගාණක්. මේකේ මාත්‍රා. ඉතින් මේවා තුලින් තමයි අපිට පේන්නේ පුද්ගලයෝ පරාර්ථකාමීද ආත්මාර්ථකාමීද එහෙම නැත්නම් මේ උභයාර්ථකාමීද කියලා. මේකෝකත් පැහැදිලි වෙන්නේ එතකොට. ඒකට කලින්ම අවස්ථාවක් කියලා මම කල්පනා කරනවා. ඉතින් මේ වැඩසටහන අවසන් කරන්න කලින් මම කැමති මේ ඇමරිකානු සමාජ විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයක් තියෙනවා. ඔස්කා ලෙවිස් කියන සමාජ විද්‍යාඥයා මේ වගේම පරිශනාවක් කරලා ඔහු ලෝකෙට ඉදිරිපත් කළා දුගී භවයේ සංස්කෘතිය කියලා සංකල්පයක්. දුගී භවයේ සංස්කෘතිය. දීර්ඝ කාලයක් පවුලක් දුගී භවෙන් පෙළෙනකොට
අවසානයේදී වෙන්නේ මොකද්ද? ඒ දෙමව්පියන් දුගී භවෙන් කාලයක් තිස්සේ පෙළීම නිසාම දරුවන්ට මේක බලපාන්නේ මෙන්න මෙහෙමයි කියලා ඔහු අනාවරණය කරගෙන තියෙනවා. ඒ තමයි නිසි ආහාර පාන නොලැබීම, මන්ද පෝෂණය ලැබීම, පාසල් හැර යාම, අපචාරී බව, බාලාපචාර වලට යොමු වීම හෝ යොමු කිරීම, සමාජයෙන් කොන්වීම, දඬුවම් ලැබීම, සාර ධර්ම නොසලකා හැරීම, සමාජයට වෛර කිරීම, මද්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වීම, පෞල් අර්බුද හට ගැනීම, දිවිනසා ගැනීම. ඔහු කියන මේක දීර්ඝ කාලයක් කරපු පරිශ්‍රණයක ප්‍රතිඵල දුගී භවයේ සංස්කෘතිය. අවසානයේට ඔහු කියනවා මේ දුගී භවයේ සංස්කෘතියට මුහුණ දීලා තියෙන රටවල් හොඳට නිරීක්ෂණය කළාම ඒ රටවල් වල බලධාරීන්ගේ ඉඳලාම, ඒ කියන්නේ පාලකයන්ගේ ඉඳලාම වැඩි දෙනෙකුගේ පරාර්ථකාමී චින්තනය නොමැති වීම නිසා තමයි මේ தත්ත්වයට ලෝකේ රටවල්පත් වෙන්නේ. ඒක ඊටාම හොඳ මේක මේ බෞද්ධ සංකල්පයක් නෙවෙයි. හැබැයි බෞද්ධ සංකල්පයක් තමයි ඔහු ඒක නොකියුවට. මොකද බුදුරජාණන් වහන්සේට තරංග මහත්තයා මේ ශ්‍රාවකයෝ ප්‍රසාදය ඇති කරගත්තේ මොකක් නිසාද? උන්වහන්සේ එකක් තමයි සත්‍ය අවබෝධ කරගත්ත සත්‍ය ලෝකයාට අනාවරණය කළා. ඊළඟට උන්වහන්සේ සාන්ත ඉඳුරන් ඇති පුජ්‍යලයක් බවට පත් වුණා. අනිත් අයගේ ඉඳුරන් සාන්ත බවට පත් කරලීමට අවශ්‍ය මඟ පෙන්වීම උපදේශනය ලබා දුන්නා. උන්වහන්සේ තමන්ගේ හිතේ ඇති වෙන නරක අශ්ලීල අශෝභන සිතුවිලි කෙලෙස් යටපත් කළා නැති කළා. අනිත් අය තුල ඒ தত্ত্বය ඇති කිරීමට මඟ පෙන්ලා දුන්නා. ඔය වගේ තමන් ලබාගත් දේ ඒක මහා දායාදයක්. ඒ දායාදය තමන් භුක්ති විඳලා පිරිනුවම් පෑවේ නැහැ. ලෝකයට බෙදලා දුන්නා. ඒ බෙදලා දුන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි විශාල ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ වට එකතු වුණේ. උන්වහන්සේ පිරිනුවම් පාලත් අදටත් තරංග මහත්තයා බුද්ධ පූජාව තියන්නේ මොකටද අපි? අපි දන්නවා ඔය ගල් පිළිම, කොන්ක්‍රීට් පිළිම වළඳන්නේ නැහැ කියලා. බෝධින්නාන්සේලා ළඟ බුද්ධ පූජාව තිබ්බට බෝධිය වළඳන්නේ නැහැ කියලා දන්නවා. නමුත් ඒක කරන්නේ ඇහින් දැක්කේ නැති වුණාට, මේ ජීවිතේ පියවි හැයින් දැක්කේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ජීවිතය තුල කරපු මේ පරාර්ථ සේවය නිසායි. ඒ නිසා මිනිස්සෙකුට වටිනාකමක් වෙන්නේ ගිහිද පැවිදිද කියලා, බෞද්ධද අබෞද්ධද කියන ගැටලුවක් නැහැ. ආත්මාර්ථ සාධනය ඇති කරගෙන ඒ ලබාගත්තා වූ ප්‍රතිලාභය පරාර්ථ සාධනය සඳහා යොමු කිරීම තුලින් පමණයි. වහන්සේ අපිට හොඳ අවසානයකට අපි රැගෙන එන මොහොතක මෙන්න මේ කාරණාවත් පොඩ්ඩක් එකතු කරගෙන ගියොත් වටිනවා. දැන් මේ මොහොතේදී අපිට අපි විදිහට කරන්න පුළුවන් දේවල්, පුංචි දරුවන්ට, ඒ දරුවන් විදිහට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, මහා සංඝරත්නයට වෙන්න පුළුවන් වෙනත් ඕනම ආගමික නායකයෙකුට කරන්න පුළුවන් කාර්යභාරය මෙන්න මේකයි කියලා චුට්ටක් අවබෝධ කරගෙන තමන් යමක් කරනවා නම්, තමන් එක පියවරක් ඉස්සරහට තියනවා නම් ඒ හරි වටි. ඒක නිසා අන්න එතෙන්ට පුංචි කාරණාවක් දෙකක් එකතු කරොත් හරි වටි. අපි හඳුන්වන්නේ වැඩසටහන නිමා කරන්න පෙර ආතුව. තරංග මහත්තයා මේ කාලේ අරස් වෙයි කියලා හිතලා මම නොකියව කාරණයක් දැන් මතක් කරන්නේ. ඒ තමයි මට මේ පහුගිය දවසක දායක මහත්තයෙක් රෑ 9ට විතර ඇවිල්ලා හාමුදුරනේ අපේ අම්මා මේ අසාධ්‍යයි පිරිත් ටිකක් කියන්න වඩින්න පුළුවන්ද කියලා හෙව්වා. හැබැයි ඒ දායක මහත්තයා මේ අපිත් එක්ක එච්චර හොඳ නෑ. එහෙම අය ඉන්නවනේ. හොඳ ටිකක් නෙවෙයි, හොඳටම හොඳ නෑ. හරියට දොස් කියලා විවේචනය කරලා එහෙම කරපු කෙනෙක්. හැබැයි ඔහු රෑ 9ට 9:00 විතර ආවේ. මං ඒ වෙලාවෙම මුකුත් ආයේ සූදානමක් නැහැ, වටාපත ගත්තා, යන් කියලා ගියා. යන ගමන් මං ඇහුවා ඇයි ඕගොල්ලන්ගේ පන්සලට ඕගොල්ලෝ කිව්වේ නැද්ද කියලා. නෑ මම ගියා හාමුදුරනේ. ගියාම හාමුදුරුවෝ කිව්වලු බණකට ගිහිල්ලා දැන් ආවේ, දැන් මට ආය යන්න බෑ මහන්සි, මේ හෙට දෙහාට කියමු කියලා. හැබැයි අර පිරිත් ටික කියලා ඇවිල්ලා පැයක් විතර ගියාට පස්සේ අම්මා නැති වුණා. ඒක තමයි මේ අනුන් සඳහා යමක් කරන්න තරංග මහත්තයා අපට හැකියාව තියෙනවා නම්
ඒකට කල්යල් බල ඉන්න උවමනා නැහැ අවස්ථානුකූල. මේක මට මතක් වුණා ඒ වෙලාවේ පණිදාහම්දුනේ මට මතක හැටියට අංගුත්තර නිකායේ වෙන්න ඕන පග්ගුණ සූත්‍රය. පග්ගුණ සූත්‍රයේ තියෙනවා තරංග මහත්තයා ආනන්ද හාමුදුරුවෝ පිඩුසිඟා වඩිනකොට පාර අයිනේ තියෙන කුටියක මේ හාමුදුරු නමක් මරණාසන්නව මේ කෙඳිරි ගන්නවා. ඒ කෙඳිරි ගන්න සද්දෙට ආනන්ද හාමුදුරුවෝ පිඩුසිඟා වැඩිම නවත්තලා ගිහිල්ලා බලනවා. බලලා මේ උන්වහන්සේ අසාධ්‍යයි පිඩුසිඟා වැඩිම නවත්තලා ආපහු එනවා. ඇවිල්ලා බුදුහාමුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි පග්ගුණ හාමුදුරුවෝ අසාධ්‍යයි. ඔබ වහන්සේ දැන් එතෙන්ට වඩින්න ඕන කියලා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාසිවුරු අරගෙන තමයි වඩින්නේ. හැබැයි මුකුත් නැහැ. උන්වහන්සේ එසැනින්ම ආනන්ද හාමුදුරුවොත් එක්ක එනවා. ඇවිල්ලා එතකොට අර හාමුදුරුවෝ වේදනා බරිත ඉන්නේ නැගිටින්න හදනකොට බුදුහාමුදුරන් වහන්සේ කියනවා නෑ නැගිටින්න එපා. කොහොම ඉන්නේ කියලා අර ඇඳේම එක කෙලවරක බුදුහාමුදුරුවෝ වාඩි වෙනවා. වාඩි වෙලා බුදුහාමුදුරන් වහන්සේ අහනවා පග්ගුණ වේදනාව අමාරුද? ඇඟට දැනෙනවද? මොකද කියලා. එහෙමයි ස්වාමීනි මරණාසන්නයි. හරිම අමාරුයි කියනවා. බුදුහාමුදුරන් වහන්සේ අහනවා එක දෙයක්. ඒ තමයි පග්ගුණ ඔබට ඔබේ සීලය පිළිබඳව සැකයක් තියෙනවද කියලා. එතකොට පග්ගුණ හාමුදුරුවෝ කියනවා නෑ ස්වාමීනි මම හොද්දට සිල් රැක්කා. ඒකේ කිසිම සැකයක් නෑ කියලා. එහෙනම් කනගාටු වෙන්න එපා, තැවෙන්න එපා, වැළපෙන්න එපා. ඔබේ ජීවිතේ බොහොම හොඳයි. බුදුහාමුදුරන් වහන්සේ නැගිටලා පියවරක් දෙකක් කෙනකොට හාමුදුරුවෝ අපවත් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි පග්ගුණ තෙරුන් වහන්සේ අපවත් වුණා කියලා. ආනන්ද පග්ගුණ යන්න ඕන තැනට ගිහිල්ලා ඉවරයි කියලා බුදුහාමුදුරන්. තාම හොඳ සූත්‍ර දේශනාවක් පග්ගුණ සූත්‍රය. ඒ නිසා අපට මොනවද කරන්න පුළුවන් අනුන් වෙනුවෙන්? ඒක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. වචනයකින් කරන සංග්‍රහයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ඔබ සතුව තියෙන්නේ යමක්ද කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට යොදන්න ඒකෙන් එයාටත් සැනසීමක් වෙනවා. ඔබ ලබන තෘප්තිමත් බව කෝටියකින්වත් ලබා ගන්න බෑ. බොහොම පිං අපේ හඳුරන්නේ දැනෙන්නේ නැති ඔබට තවත් උදාහරණ අටුවා ටික ටිප්පණි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කාරණා පැහැදිලි කරගන්න. කාලයක් බලන්න අවශ්‍ය නැහැ. මොනවද තියෙන්නේ කියලා බලන්න අවශ්‍ය නැහැ. තියෙන දේන් අවශ්‍ය කෙනාට උපකාරය කරන්න අවශ්‍ය දේ සිද්ධ කරන්න. එය තවත් කෙනෙකුට මහා ලොකු දෙයක් වෙනවා වගේම ඔබටත් අපේ හඳුරු පැහැදිලි කරලා දුන්නා වගේම එය ජීවිතේ සුවිශේෂීම අවස්ථාවක් බවට පත් වෙයි. එවැනි අවස්ථා උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබටත් ජීවිතය යහපත් තැනකට ගෙන යන්න. අවශ්‍ය කටයුතු කාරණා සකස් කරගන්න. මේ මොහොතේ සිතන්න කටයුතු කරන්න. අද දවසේ අපේ යාත්‍රා වැඩසටහන පෝෂණය කරන්නට අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩමව වදාළ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණශ්‍රී සදහම් නිකේතනයේ කරු අධ්‍යක්ෂ දරන්දන කඩුගන්නා උදලිවත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි දිනලකන් ආනන්ද අපේ හඳුනන බොහොම පිං අද දවසෙත් වැඩියට ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමව වදාළ කොරතට අවසරයි වෙස්සබ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට අද දවසේ වැඩම කරමින් අපිට වටිනා කරුණු කාරණා බොහොමයක් ඔබ වහන්සේත් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අපේ ආරාධනාව පිළිගෙන අපිත් සමග සහභාගී වෙමින් ඔබට හරවත් බොහෝ දේවල් ඉතාමත් හොඳින් ඒ වගේම සාහිත්‍ය ගුරුවරයෙක් විදිහට සිංහල ආචාර්යවරයෙක් විදිහට අපිට වටින තැන් බොහොමයක් ඉස්මතු කරමින් හොඳ උදාහරණත් එක්ක පැහැදිලි කරලා දුන්නා. දෙකටන නිලකාදී වෙදගෙදර දේශීය පාරම්පරික වෛද්‍යාචාර්ය සිංහල භාෂා සාහිත්‍ය ආචාර්ය ප්‍රියන්ත ධර්මවංශ මැතිතුමනි බොහොම ස්තුතියි. අපි තව දවසක මුලින් එහෙම ආයිබෝවන්. එසේනම් හිතවතුනි අවසරයි අපට ඔබේ නිවසෙන් අදට සමුගන්න යලිත් මුණ ගැහිම ඊළඟ සඳුදාවේ යාත්‍රා සමගින් නොවරදවාම ඔබ මුණ ගැහෙන්නට අපි එනවා වටිනා යමක් ඔබට තිල්න කරලා යන්න. එහෙමනම් අදට සමුගන්න හැම දිනකටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා වගේම හැකි මොහොතක ඒ මොහොත කොයි වෙලෙ වේද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා ඒ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන කරමින් යහපතක් කරන්න අනුන්ට ඔබටත් ඒ යහපතක් බවටම පත් වෙවි. හැම දිනකටම ආයිබෝවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.